සියලු දෙනාටම ජේසු පිහිටයි. ඉතින් ඔන්ලයින් එකකින් බලන ගලන්ටත් දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න යනවා. ඉතින් අපි අද දවසේත් අපි මේ ගුරු රැස්වීම තුළ අපි වචනය බෙදා ගන්න යනවා. අන්තර්ජාලය තුලිනුත් සභාවේ අනිත් සහෝදර සහෝදරියොත් ඉන්නවා අපේ Zoom එක තුලින්. ඉතින් Zoom එකකින් එකතු වෙන අපේ සභාවේ සියලු දෙනාටම මම ආදරෙන් ඊළඟ පිළිගන්නවා යේසුස් වහන්සේගේ නාමයෙන්. අපේ ආඥාව දිගටම කරගෙන යන්න ඕනේ මේ පරිවර්තනය සිද්ධ වෙන්න මේ පොළොවේ. උන්වහන්සේගේ කැමැත්ත මේ පොළොවේ සිද්ධ වෙන්න. මතෙව් 6 වෙනි පරිච්ඡේදයට ආවම අපි කියනවා ස්වර්ගයෙන් පොළොවේදී උන්වහන්සේගේ කැමැත්ත සිද්ධ වෙන්න කියලා. ආමෙන්. ඉතින් උන්වහන්සේගේ කැමැත්තක් තියෙනවා අපි හැම කෙනෙක්ගේම ජීවිතවල සිද්ධ වෙන්න. මගේ ජීවිතේ සිද්ධ වෙන කැමැත්තක් තියෙනවා. ඔබගේ මේ අසන හැම කිතුණුවෙක්ගේම ජීවිතේ කැමැත්තක් තියෙනවා සිද්ධ වෙන්න. ඉතින් මම හිතාගත්තා ඒකට කතා කරන්න මගේ කැමැත්ත මරන්න. ආමෙන්. හalleluya. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපේ ජීවිතේ වෙන්න නම් මොකද්ද මැරෙන්න ඕන? දෙවියන් වහන්සේගේ කැමැත්තද අපේ කැමැත්තද මැරෙන්න? දෙවියන් වහන්සේගේ කැමැත්ත අපේ ජීවිතේ වෙන්න නම් මොන කැමැත්තද මැරෙන්න ඕන? අපේ කැමැත්ත මැරෙන්න. දෙවියන් වහන්සේගේ කැමැත්ත
දෙවියන් වහන්සේට මොන වගේ කැමැත්තක් තියෙද අපේ ජීවිතේ? අපි විනාශ කරන්න. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි විනාශයට යන්නද? නේද? 2 පේත්‍රස් 3:9 පදයට ආවම කියනවා උන්වහන්සේගේ කැමැත්ත මොකද්ද? කිසිම කෙනෙක් විනාශ වෙන්නේ නැතුව හැම කෙනෙක්ම සදාකාල ජීවනයට ඇතුල් වෙන්න. හalleluya. අන්න දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඒ කියන්නේ උන්වහන්සේගේ කැමැත්ත නෙවෙයි කිසිම කෙනෙක් මොන වෙනවද? විනාශ. උන්වහන්සේගේ කැමැත්ත තමයි අපි හැම කෙනෙක්ම ගැලවීම ලබලා සදාකාල ජීවනයට ඇතුල් වෙන්න. කියන උන්වහන්සේත් එක්ක එකට ජීවත් වෙන්න. ඉතින් මේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අපේ එකිනෙකා ජීවිතය තුළ පවතිනවා. අපිව උන්වහන්සේගේ සේවය තුළ උන්වහන්සේට ඵල උපදවන්න. ආමේන්. පොඩ්ඩක් බලන්න අපි විවිධාකාර ගස් වෙමු. හලෙලුයා. රෙකෝඩින් එකක් කොහොමද? බ්ලර් වෙනවා. බ්ලර් වෙනවා. පොඩ්ඩක් බලන්න මම ක්ලික් කරලා. චුට්ටක් පස්සට ගන්න. හරි. sorry udah में zoom में कोमल हालेलुया ඉතින් මගේ කැමැත්තට මැරෙන්න හalleluya ඉතින් අපි හැම කෙනාගේම ජීවිතේ අපි විවිධ ගස් නම් දැන් පොඩ්ඩක් බලන්න අපි එකිනෙකාට මේ සමාන නැහැනේ උසින් මහතින් සමානත් නැහැ මුහුණුවල් වලින් සමාන නැහැ කතා කරන භාෂාවෙන් සමාන නැහැ ඇඟිල්ලේ මේ මාක් එකකින් ෆින්ගර් ප්‍රින්ට් එකෙන් සමාන නැහැ නේ අපි සමාන හැබැයි අපි එක දෙයකට සමානයි ස්වරූපයට කාගේ ස්වරූපෙට දෙවියන් වහන්සේගේ ස්වරූපයට ආමේන් එතකොට ඔබ විවිධ ගස් නම් අඹ ගස් තියෙනවා පොල් ගස් තියෙනවා තැඹිලි ගස් තියෙනවා ගස් ලැබු ගස් තියෙනවා දොඩම් ගස් තියෙනවා තමනක් විවිධ ගස් මේ ගස් වලින් දෙවියන් වහන්සේ මේ ගස් පොළවේ තිබ්බේ හෙවණ දෙන්නද පළ දෙන්නද හෙවණ දෙන ගස් තියෙනවා වෙන නේද අර නෙබුකඩ්සේකර් දැක්ක හීනේ අර විශාල ගහ නේද? ඒ විශාල ගහ බොහෝ ජාතින්ට සෙවණ දුන්නා කියලා කියනවා. ඉතින් ඒ රජුරුවන්ගෙන් දෙවියන් වහන්සේ ලොකු ඵලයක් ඉපදුවා මුළු ජාතියකට. ඒ දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්න. දැක ඒකට අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ තෝරගෙන ඉන්නේ එයාගේ කැමැත්ත ඉෂ්ට වෙන්න අපි තුලින්. දැන් දෙවියන් වහන්සේගේ කැමැත්ත නොකර මගේ කැමැත්ත කරනවා නේද? දැන් අපි කර හිටියේ තාම මේකනේ. නේද? දැන් අනාගතේ කාගේ වැඩ කරලාද? අපි දැන් අනාගලනේ හිටියේනේ. තාමත් ඇරවිලානේ ඉන්නේනේ. ඒ අනාගලේ හිටියේ කාගේ වැඩ කරන්න ගිහිල්ලා? වයිෆ්ගේ වැඩ කරන්න ගිහිල්ලා. අපේ වැඩ. අපේ කැමැත්ත කරන්න ගිහිල්ලා. අපි අනාගත්තේ. හැබැයි මේකයි දැන් දෙවියන් වහන්සේගේ දේ කරනකොට අනාගන්නේ නැහැ කියලා කියන්න විදියකුත් නැහැ. බාධක වෙනවා ඒව කරන්න. දෙවියන් වහන්සේගේ වැඩ කරන්න කියලා තමයි පාවුලුතුමාලා පේදුරුතුමාලා දුක් වෙන්නේ. ඒවා ලේන් ලියවුණා. මේ දේව වචනේ ඒවා ඒගලන්ගේ චරිත ලියවුණා. මේ දෙවියන් වහන්සේගේ සුද්ධ වචනයේට ඒගලන්ගේ ජීවිත සාක්ෂි ලියන්න තරම් කොච්චර ආශිර්වාදද. ඒගලන්ගේ ජීවිත ඒ තරමට ඒගොල්ලෝ පෙරළුණා. නේද? පැය 24ක් කොටේක එල්ලිලා පාවුලුතුමා හිටියා. එයාගේ කැපැත්ත කරන්න ගිහලා
නෑ. දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න. දැන් අපි මොනවද වෙලා තියෙන්නේ? අපේ කැමැත්ත කරන්න ගිහිල්ලා තමයි අපි ගොඩාක් වෙලාවට අපි විනාශ වෙලා ඉන්නේ නේ. ඉතින් දෙවියන් වහන්සේට ඕනේ අපේ ජීවිතේ උන්වහන්සේගේ කැමැත්ත කරන්න. මොකද උන්වහන්සේගේ කැමැත්ත අපේ ජීවිතේ කරන්න බෑ අපේ කැමැත්ත තියෙනකම්. ඒ කියන්නේ මම කියන කෙනා මගේ ජීවිතේ රජකම් කරනකම් මමයි රජා නම් බෑ ඒක කරන්න. ඒක කරන්න බෑ. පංගුවක් කළාට මට මතක් වුණා මේ নমස්කාරය තුලදී අපි ලෑස්ති වෙලා ඉතින් අපේ සර්විස් එක ඉස්සර අපි කරන්න යනකොට අපි විනාඩි 40කට කලින්වත් අඩුම තරමේ යනවනේ. යන්නේ පැහැරෙන්නේ ඒ සේවය කරන්න. හැබැයි ඉතින් ඒකට කරන්න යනකොට මේ බඩු වලට මේවා පටවගෙන මේවා අරගෙන යන මේවට සහයෝගය දෙන අය ඉන්නවනේ. දැන් ඒගොල්ලෝ හිටපු ගමන් මිසින්. ඒ දන්නවද? ඒගලන්ට අරකට එන්න වෙලාව නැහැ. සභාවට එන්න වෙලාව නැහැ. ඇයි? එන්නේ කිසිම දෙයක් හින්දා නෙවෙයි. මමයි රජා කියලා කිව්වේ. මම මගේ ජීවිතේ රජකම් කරනකම් මට දෙවියන් වහන්සේ කොහෙත්ම පෙනෙන්නේ යන්නේ නැහැ. එළිදරව් වෙන්නේ යන්නේ නැහැ. මමයි රජා වෙනකම් මට දෙවියන් වහන්සේ එළිදරව් වෙන්නේ යන්නේ නැහැ. මට කියන කෙනා මැරෙනකොට තමයි එළිදරව් වෙන්නේ. මම කියලා කියන කෙනා තමයි උඩින්ම වැට්ටුවේ. ස්වර්ගෙන් ඩොක් කාලා වැටුණා. විදුලි සාරව නේ අකුණු සැනින් වැටුණා ගාලා යේසුස් වහන්සේ කියන එක කියන මම කියන එක. එතකොට හොඳට මතක තියාගන්න මම කියන කෙනා මගෙන් අයින් වෙනකම් දෙවියන් වහන්සේ මට එළිදරව් වෙන්නේ නැහැ. ඒක අන්න ඒකයි මම කිව්වේ මගේ කැමැත්ත මරන්න මම කතා කරන්නේ නේද? To kill my will. මගේ කැමැත්ත මරන්න. අපි දේව වචනයක කියමු මතෙව් 16:24 ඉඳන් 27ට. මතෙව් 16:24 ඉඳන් 27ට. කියවන්න බලන්න. එවිට යේසුස් වහන්සේ ගෝලයන්ට කතා කොට යමෙක් මා පස්සේ එන්නට කැමති නම් ඔහු තමාම නොසලකා තමාගේ කුරුසිය රැගෙන මා අනුව ඒවා. මක් නිසාද යමෙක් තමාගේ ජීවිතය ගලවා ගන්නට කැමැති වේද ඒක ඔහුට නැතිවන්නේය. මා නිසා තමාගේ ජීවිතේ නැති වෙන අයට ඒක සම්බවන්නේය. යම් මිනිසෙක් මුළු ලෝකෙම ලබා ගත්තත් තමාගේ ජීවිතය නැති වුණොත් ඔහුට මොන ලාභයක්ද? නොහොත් මිනිසෙක් තමාගේ ජීවිතය වෙනුවට දෙන්නේ කුමක්ද? මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා තමන් පියාණන් වහන්සේගේ තේජසින් යුක්තව තමන් දූතයන් සමග එන්නේය. එකල උන්වහන්සේ එකිනෙකාට තමාගේ ක්‍රියා ලෙස විපාක දෙන්නේය. ආමෙන්. දැන් දෙවියන් වහන්සේ කියනවා උන්වහන්සේ විපාක දෙනවා කියලා අපේ ක්‍රියා අනුව. ඒකෝර අපේ ක්‍රියාව අපි යටපත් කරගන්නේ මටද දෙවියන් වහන්සේට ඒ දෙකෙන් අපිට දෙනවා තෑගි. ගිනි විලට යන එක ටැග් එකක් තමයි. යා gift එකක්. ගිනි විලට යන එක gift එකක්. පිච්චි. තෝරා ගන්න කැමැත්ත. මම කැමැත්තෙන් තෝරාගත්තු දෙයක් ඒක. ගිනි විලට යන්න බලයෙන් කවුරුත් දැම්මේ නැහැ. මම සිය කැමැත්තෙන් තෝරාගත්තේ තමයි. මොකද ඇස් ඇරිලත් අන්ධ වෙලා ඉන්නෝනේ. සමහර වෙලාවට පරිසිව් ඇස් ඇරිලත් අන්ධ වෙලා ඉන්නේ. හොඳට මතක තියාගන්න. අපි දැන් 24 වෙනි පදේට මොන කතා කරන්නේ? හාලිලුයි. මොන බලන්න. ඊ කියනවා මක් නිසාද සමා වෙන්න 24 බලන්න. 24 නෙවෙයි 24. එවිට යේසුස් වහන්සේ ගෝලයන්ට කතා කොට යමෙක් මා පස්සේ එන්න කැමති නම් on if කියලා කියන්නේ if anyone desire to come after me
කියන්නේ ආශාවද desire කියලා කියන්නේ. නේද? ඉස්සර මට මතක උතන පල්ලේ චායි කඩේ චායි ගහනකොට ඒක ඉස්සර තිබ්බා බෝඩ් එකක් ගහලා. My desire to smoke Benson Hedges කියලා ගත්ත වේදස්. අපි කොල්ල කාලේ සිගරට් එක ගහනවා. පල්ලේ කඩේ දාලා දුවේද. දැන් නේ සිගරට් බෝඩ් මුකුත් දාන්න බෑ. ඉස්සර ඔක්කොම ගහලා. ඒ 2001. My desire choice සිගරට් එකට එයි ආශාව. පොඩ්ඩක් බලන්න. ඒකට එච්චර ආශාවක් තියෙනවා නම් ඇයි මගේ ආශාව උන්වහන්සේ පස්සේ දාගන්න නැත්තේ? ඒ සමහර අයට බෑනේ කොච්චර කිව්වොත් ඕක නවත්ත කරන්නේ. ටොයිලට් එකට යන්න නියම කරපු බෙහෙත පාස්ටර් රෝග. එහෙම දෙනවනේ සමහර වෙලාවට. ටොයිලට් බෙහෙත් desire. ඇත්තම තමයි ඒක යන්නේ. එහෙම desire තියෙනවා. මේක ඇවිල්ලා ඒක නෙමෙයි. මේ ඇත්තම යන එකක් නෙමෙයි මේක ඇවිල්ලා. මේක කියන්නේ if anyone desire to come after me කියන්නේ උන්වහන්සේක පසුපස්සේ යන ආසාවක් තියෙන අය. පසුපස්සේ යන අයට මොනවද හම්බෙන්නේ? තෑගි හම්බෙන්නේ. ජේසුස් වහන්සේ පසුපස්සේ යන්න කැමති අයගොල්ලෝ ඉන්න ඒගොල්ලෝ තෑගි බලාගෙන යන්න හදන්න එපා. ගුටි කෙල ඇල ගහනවා අල්ලලා. අන්තිමට ඇල ගහනවා අල්ලලා. ඔටුනු දානවා. කටු ඔටුන්නක් දානවා. පොළු වලින් ගහනවා. ජේසුස් වහන්සේ විඳ දුකම විඳින්න වෙනවා පසුපස්සේ යන අයට. එතකොට එයාට එහෙම යන්න නම් එයාගේ සිය කැමැත්ත මරන්න ඕනේ. එවනේ එයාගේ සිය කැමැත්තක් තියෙනවනේ. එයාගේ කැමැත්තක් තියෙනවනේ ජීවත් වෙන්න. දැන් අපේ කැමැත්තක් තියෙනවා ජීවත් වෙන්න. මම ඒ තරම් වලට එන්න. ජේසුස් වහන්සේට කැමැත්තක් තිබුණා. ආමෙන්. අපි මාක් 13:46 වෙනි පදයට වගේ මාක් 14:36 මාක් 14:36 ට ජේසුස් වහන්සේ කැමැත්තක් තිබුණා නේද කියලා. ඔරවල් අබ්බා පියාණනි ඔබට සියල්ලම පුළුවන්. අප්පෝ හැම දෙයක්ම පුළුවන්. මේ පුතා කතා කරන්නේ. අබ්බා පියාණනි ඔබට සියල්ලම පුළුවන්. මේ කුසලාන මාගෙන් පහ කළ මැනව. එසේ වී නමුත් මා කැමති දේ නොව කවුරු කැමති දේද? ජේසුස් වහන්සේට කැමැත්තක් තිබ්බා. මොකද්ද? මේ කුසලානේ, මේ දුක් ප්‍රාර්ථිය, මේ කුරුසේ ඇන ගහන මේ වෙන මහා භයානක දුක වේදනාව මගෙන් පහ කරන්න ස්වාමීනි. මගෙන් පහ කරන්න පියාණන් කැමැත්තක් තිබුණා. ජේසුස් වහන්සේට කැමැත්තක් තිබුණා. අකමැත්තක් නෙමෙයි. එයාගේ කැමැත්තකුත් තිබුණා. නමුත් ඒක කියනවා මා කැමති දේ නොව ඔබ කැමති දේ වේවායි කීසේ. ආමෙන්. ඒකද? අපේ කැමැත්තක් තියෙනවා. උන්වහන්සේට කැමැත්තක් තිබ්බා. මොකද්ද? මේ භයානක දුක් ප්‍රාර්ථීන් මාව බේරගන්න. ඒත් මගේ කැමැත්ත නෙවෙයි. ඔබගේ කැමැත්ත. පොඩ්ඩක් බලන්න ඉතින් මේක තමයි අපේ ජීවිතේ අප කැමති දේ අපි කරන්නේ. කොහොමද දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න අපි අර පදෙට දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න නම් අපි මොනවද වෙන්න ඕනේ? ජේසුස් වහන්සේ කියනවා මගේ පසුපස්සේ එන්න කැමති කෙනෙක් ඉන්නවනම් එයාට තියෙන්න ඕනේ ඉස්සෙල්ලා මොකද්ද? ඩිසයර් එකක්. එන ආශාවක් තියෙන්න ඕනේ. ආශාවක් තියෙන්න ඕනේ. ජේසුස් වහන්සේ පස්සේ යන. දැක්කද? ජේසුස් වහන්සේ පස්සේ යන එකනගේ කටවල් වහන්න අමාරුයි. ඒගොල්ලෝ කටවල් අරගත්තු ගමමයි. මොකද්ද? ඒගොල්ලෝ ඕපදූප නෙමෙයි කතා කරන්නේ. අබල දුබලකම් නෙමෙයි කතා කරන්නේ. කයිමාරු නෙමෙයි කතා කරන්නේ. ඒගොල්ලෝ කතා කරන්නේ දෙවියන් වහන්සේගේ මහිමය, සුභාරංචිය, උන්වහන්සේගේ යහපත්කම්. දැක්කද? එතකොට ඒක තමයි ඩිසයර්. ආශාව වෙන්නේ යාට. යාට උන්වහන්සේ පසුපස්සේ යන ආශාවක් තියෙනවා. ඒ ආශාව තියෙන්න ඕන. ඒ ආශාව එන්න නම් ආශා දෙකක් බෑනේ. නේ? අර සින්දුවත් තියෙනනේ
ආශා නිරාශා එහෙම දෙකක් බෑ. යේසුස් වහන්සේ කිව්වා උඹට දෙන්නෙකුට උඹට සේවය කරන්න බෑ. දැක්කද? දෙදෙනෙකුට සේවය කරන්න බෑ. මාස්ටර්ලා දෙන්නෙක් ඔබගේ ජීවිතේ ඉන්න බෑ. මොකද එක්කෙනෙකුට බැලුම් වෙනවා. ඒක නෙමෙයි. ඉතින් අපිට ජේසුට සේවය කරන්න නම් අපි තුල ආශාවක් ඇති වෙන්න ඕනේ. එතකොට අපේ තුල තිබිච්ච ආශාව මැරෙන්න ඕනේ. ඒකට මෙහෙම කියනවා. එවිට යේසුස් වහන්සේ ගෝලයන් කතා කරේ යමෙක් මා පස්සේ එන්නට කැමති නම් ඔහු තමාම නොසලකා. තමාම සලකා. තමාව නොසලකා. තමාගේ කුරුසය රැගෙන මානු වෙන්න ඕනේ. තමාගේ කුරුසය රැගෙන කියන්නේ කුරුසය කියන දේ පාර දැන් මෙහෙම ඒ දවස්වල අවුරුදු 2000 කලින් මිනිස්සෙක් කුරුසයක් අරගෙන එනකොට ඒගොල්ලෝ දන්නවා මෙයාව ගෙනියන්නේ මාළු අල්ලන්න කියලා. එහෙමද? මාළු වල බෝට්ටු මේ කුරුසේ දාලා බෝට්ටුවේ මාළු අල්ලන්න මේ යන්නේ. එහෙමද? නෑ. කුරුසයක් අරගෙන එනවා කියන්නේ අඩ ගන්න. නේ? එහෙම තියෙනවනේ. ඔයගලන්ට මතකද දැන් මන්ද ඒ දවස්වල ඒ කාලේ අපි මතකයි අපි ඉන්න කාලේ ඒ 89 කාලේ අපිට මතකයි පොලිස් ජීප් එකක් රුම් ගාලා සද්දයක් දාලා ආපු ගමන් ටොප් ටොප් ගාලා සද්දයක් ඇහෙනවා. එතකොට අපි දන්නවා අන්න ටයර් එකක් දාලා ගියා කියලා. දැක්කද? ඒක හරි ප්‍රසිද්ධයි කාලේ. ඉතින් ඇයි? ඒක තමයි ඒ සද්දේ අඳුරගත්තා. දකින්න දේ අඳුරගත්තා. කුරුසයක් අරගෙන පාරේ කෙනෙක් යනවා කියලා කියන්නේ ඒකේ තේරුම තමයි මේ මිනිස්සු දන්නවා මෙයාව එන ගහලා මරන්න යන්නේ. දැක්කද? ජේසුස් වහන්සේ කියන්නේ මොකක්ද කියන්නේ? තමන්ගේ කුරුසිය අරගෙන. ඒ කියන්නේ තමන් මගේ කැමැත්ත මම මොනවද කරන්න ඕනේ? මරන්න ඕනේ. මරන්න නම් මම කොහෙද ගහන්න ඕනේ නෑ. කුරුසිය තියලා ගහන්න ඕනේ නෑ. කාගේ කැමැත්තටද? මගේ කැමැත්තට. මගේ කැමැත්ත මම කුරුසිය ඇන ගහලා කවුරු අනුව දෙන්න ඕනේ? follow me. ජේසුස් වහන්සේ පසුපස්සේ යන්න. දැන් අර ජේසුස් වහන්සේ පසුපස්සේ එන්න හදනකොට අර එක්කෙනෙක් කිව්වා ස්වාමීනි මේ මට මේ තාත්තගේ මලගේ පොඩ්ඩක් මේ බුඹ දාණය කරලා එන්න මට පොඩ්ඩක් අවසර දෙන්න කියලා කිව්වා. වැඩක් නැහැ ඵලයන් ගාලා කිව්වා. ඇයි දන්නවද? බුඹ දාන කරන්න අඬ ගහන්නේ එතන තමයි තාත්තගේ කැමැති පත්‍රය ලියන්නේ. මොකද තාත්තා මල ඇඳේ ඉන්නේ. මල ඇඳේ ඉන්නකොට තමයි වැඩිමල් පුතාට 3න් 2 ලියන්නේ. ඡන්දයක් නෙවෙයි ආ. හම්බෙන දොරලොක් හම්බෙන පුතාට හම්බෙන දීපලෙන් 3න් 2ක් ලියන්නේ ඒ වෙලාවට. ඉතින් ජේසුස් වහන්සේ follow me කියලා කොහොම එන්න මගේ පසුපස යන්න කියලා කොහොම එයා කල්පනා කරා තාත්තා පලානිද අඳිනවා ගෙදර මං අරක ලියාගෙන එන්න. තම කැමැත්ත කුරුසියට ගහන්න ඕනේ. දැක්කද? තමන්ගේ කැමැත්ත කුරුසියට ගහන්න ඕනේ. එහෙම අයට විතරයි පුළුවන් වෙලේ ජේසුස් කියනවා මගේ පසුපස්සේ එන්න. එස් ගොඩක් අය එනවා. අහකට වැඩක් නැහැ. ගොඩක් අය එනවා. සමහර අය එන්න කැමති. පාස්ටර් අපිට හොඳ තැනක් දෙන්න සභාවේ අපිට ගීතිකා ගන්න අපිට හොඳ දක්ෂතාවය තියෙනවා අපිට හොඳට ගහන්න පුළුවන් ගිටාර් එක මෙහෙම තියලා ගන්න පුළුවන් පිටේ තියලා ගහන්න පුළුවන් මෙහෙම ගහන්න පුළුවන්. මෙහෙම දක්ෂතාවය ඉන්නවනේ. ගහන්න පුළුවන් අය ඉන්නවනේ. ඉතින් ඒගොල්ලෝ යනවා. පසුපස්සේ යනවා. ගියාට මැරිලා නැහැනේ. දැක්කද? ඒ ගියාට මැරිලා නැහැ. ඒ මැරිච්ච නැති හින්දා තමයි ඒගලන්ගෙන් ඵල බලා ගන්න කියලා කියන්නේ. ඒගලන්ගේ මොන වගේ ඵල දෙන්නේ? හැමදාම ඵල වැඩ කරන්නේ. එකෙක්ව කාව හරි එකෙක්ව විවේචනය කරනවා, කාව හරි එක්ක බනිනවා, කාව හරි එකෙක්ව මේ දූෂණය කරනවා එහෙම නැත්තම්
තමන්ගේ දරුවන්වම හරි දූෂණය කරනවා. ඇයි? තමන්ගේ කැමැත්තට බැඳලා නැහැ. ඉතින් එහෙම එකලන්ට උන්වහන්සේ 90 යන්න බෑ. 90 කියන්නේ ඒ විදියට. ජේසු මේ පොළවේ ගිය විදියට. 90. මා 90 එන්න. follow me කියලා කියන්නේ ඒකයි. මාව අනුගමනය කරන්න. 90. තවත් උදලේසි කර දුන්නා. අන්න. ජේසුස් වහන්සේ මේ පොළවේදී හැසිරුණු විදිය, ක්‍රියාත්මක වෙච්ච විදිය, කතා කරපු වෙච්ච විදිය නේද? දැන් මේ ඔය මේ බයිබලේ මේ ලියලා නැහැ මේ සහෝදරයා කොහොමද ජේසුස් වහන්සේ එහෙම හැසිරුනේ නැහැ. අර පල්ලියේදී කොහොමද හැසිරෙන්නේ? කසයක් කරන් ගහනවා දාගෙන. එහෙනම් ඔබට ඇයි කසයක් කරන් ගහන්නේ? කරන දේවල් හොඳ හින්දාද එතන? ජේසුස් වහන්සේ තියෙන දේවල් එතන විනාශ කළා කිව්වා මගේ පියාණන් වහන්සේගේ ගෘහය මොකක් කරන්න එපා කියලාද කිව්වේ? සොරුන්ගේ. අද සභාවේ වෙන දෙයක් දැක්කමත් සමහර ඒගොල්ලෝ කරබාගෙන ඉන්නවා. අනේ ඔය ගියාවේ චිත්‍රය සෝම්පාලා එදා ඉඳන් ඉතින් සෙට් වෙලා ඉන්නේ උන්දර කියාවේ. තවත් එකකට බහලා තුන් දෙනාම ඔය යන්නේ ට්‍රිපල් ඩබල් දාලා. තුන් දෙනා සුමනත් එක්ක ඔන්න යනවා තුන් දෙනෙක් ඩබල් දාලා. ඉතින් ඒගොල්ලන්ට ඒක දැකලා කතා කරන්න බැරි වඩන්නේ. දෙක. යන්නේ ඒකයි. දේවදාසය දකින්න සුමන යනවා. සුමන යනවා කමල එක්ක කමල යනවා විමල එක්ක තුන් දෙනාම ඩබල් දාලා යනවා. දේවදාසය දකින්නවා. දැක්කට වැඩක් නැහැ. ඇයි? යේසුස් වහන්සේ 90 ඒගොල්ලෝ යන්න කැමතිද? උන්වහන්සේ කේන්ති ගියා. බැන්න. එවනේ යේසුස් වහන්සේ 90. පිලාත් කියන හිවලට කියපන් ගල කියන්නේ. අද බැන්නොත් මොනවා වෙයි? නේ? ජේසුස් වහන්සේ 90. අපි 25 වෙනි පදයට යමු. හලෙලූයා. ඔන්න බලන්න. මක්නිසාද යමෙක් තමාගේ ජීවිතය ගලවා ගන්නට කැමැති වේද? ඒක ඔහුට නැතිවන්නේය. මා නිසා තමාගේ ජීවිතේ නැති වෙන අයට ඒක සම්භවන්නේය. හලෙලූයා. මේ ජීවිතය නැති වෙන තැන. මම ඔයගලන්ට පොඩ්ඩක් එන්නම්. මාක් 8:35 වෙනි පදේ තියෙනවා මේ දේ ඔයගලන්ට පොඩ්ඩක් මම කියලා දෙන්න. මක්නිසාද තමාගේ ජීවිතය ගලව ගන්නට කැමැති කවරෙකුට නමුත් ඒක නැතිවන්නේය. මා නිසා සුභාරංචිය නිසාද තමාගේ ජීවිතය නැති කර ගන්නට කවරෙක් නමුත් ඒක ගලව ගන්නේය. යේසුස් වහන්සේ කියනවා whoever decide to save his life will lose it. save කරන්න. ගලව ගන්න. මෙතන save කියන්නේ ගලව ගන්න. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට තමන්ගේ ජීවිතය ගලව ගන්න. දැන් ගොඩ සමහර ඒගොල්ලන්ගේ මේ ලෝකේ කාරණා හොයන්නේ කුරුසේ පසුපස්සේ යන්නේ නැති අය ඉන්නව නේද? ඒගොල්ලෝ මේ ලෝකේ කාරණා හොයන්නේ. ඒගොල්ලෝ බලන්නේ අපි කොහොම හරි ගැලවෙන්න ඕනේ. තේරෙනවද? ඒගොල්ලෝ අපි ඒ කියන්නේ පවුල මම කොහොම හරි ගැලවෙන්න ඕනේ. සල්ලි කීයක් හරි රැස් කරගන්න ඕනේ. දැන් කාලය හොඳ නැහැ. බංකරයක් වගේ ගෙයක් හදා ගන්න ඕනේ. යටට වෙලා ජීවත් වෙන්න මොකෙක්වත් ගන්න හොඳ නැහැ. ඒ කියන්නේ මම කියන පුද්ගලයා ගැලවෙන්නේ. ඉතින් එහෙම ගැලවෙන ඒගොල්ලෝ නැති කරගන්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ ලෝකාකාර දේ අපි හොයනවා නම් අපි උන්වහන්සේ දෙන ගැලවීම නැති කරගන්න. ඔබ මේ පොළවේ පෝසත් වෙලා ඔබ මැරෙලා විනාශ වෙලා යනවා. නමුත් ඔබගේ ආත්මය ගැලවෙන්නේ යන්නේ නැහැ. ඔබගේ ආත්මය ගැලවෙන්නේ යන්නේ නැහැ. මාක්‍රිසත් තමගේ ජීවිතය ගලව ගන්නට කැමති කවරෙකුට නමුත් ඒක නැතිවන්නේ. අර කියන්නේ. ඒක නැති වෙනවා. මා නිසාද සුභාරංචිය නිසාද තමගේ ජීවිතේ නැති කරගන්න කවරෙක් නමුත් මම නිසා යේසුස් වහන්සේගේ සාක්ෂිය නිසා තේරෙනවද දෙවියන් වහන්සේගේ වචනය සුභාරංචිය නිසා තමගේ ජීවිතේ නැති කරගන්න අය කවරෙකුට නමුත් ඒක ගලවගන්නේ
දැන් අපි එළිදරව් 24 වෙනි පදයට එන්න. ඔන්න බලන්න. ඒකේ ලියලා තියෙනවා. ඒ ගැලවෙන අය ගැන. මොකද්ද කියන්නේ? තවද සිංහාසන දුටිමි ඔව් එයි හිඳගත්තෝය විනිශ්චයද ඔවුන්ට දෙන ලද්දේය. තවද යේසුස් වහන්සේගේ සාක්ෂිය නිසාද දෙවියන් වහන්සේගේ වචනය නිසාද හිස් කපා දමනු ලැබීවන්ගේද මුර්ගයාටවත් ඌගේ රූපයටවත් නමස්කාර නොකළා වූ ඌගේ සලකුණ තමුන්ගේ නලල් වලවත් අත්වලවත් නොලබුවා වූ තැනැත්තන්ගේද ආත්මයන් දුටිමි. ඔහු ජීවත්ව ක්‍රිස්තුස් වහන්සේ සමග අවුරුදු 1000ක් රජකම් ලැබේ. අවුරුදු 1000 රජකම් කරන්න කවුද තේරෙන අය? ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිය නිසාද? යේසුස් වහන්සේගේ සාක්ෂිය නිසාද? ඒක තමයි අතන කතා කරන්නේ. දෙවියන් වහන්සේගේ වචනය නිසාද? සුභාරංචිය නිසාද? මොනවාද? හිස කපනවා. ඒ අයගේ හිස කපනවා. ඒගොල්ලන්ගේ ජීවිත නර්ථ වුණා. මෙන්න ඒගොල්ලන්ගේ ජීවිත ගැලවුණා. ඒ අය විශේෂම අය කට්ටිය. යේසුස් වහන්සේ වෙනුවෙන් දෙවියන් වහන්සේගේ වචනය නිසා මැරෙන අය විශේෂ අය. ඒගොල්ලෝ කොච්චර විශේෂ අයද කියලා කියන්න ඕන බලන්න. පස්වෙනි පදේ කියනවා ඒ අය. ඒ අය කියනවා මෙන්න මලව් අනිත් අය අවුරුදු 1000 කෙලවර වනතුරු ජීවත් නුනෝය මේ වනාහි පළවෙනි නැවත ඇගිටි මේ කියන්නේ පළවෙනි නැවකිට අපිට නැගිටීමක් තියෙනවා. අර අනිත් අය කියන්නේ මොකද්ද? මේ මැරිලා දැන් ආයෙ නැගිටිනවා කියලා. පෙර ආත්මෙ හිටිය ඕන මම තව ආත්මික මං ගිල නැගිටිනවා කියලා. අපිට නැගිටීමක් තියෙනවා. මේක තමයි ජේසුස් වහන්සේත් එක්ක අපි අවුරුදු 1000කට නැගිටිනවා. බෙල්ල කපාගෙන තෙගොල්ලෝ. ජේසුස් වහන්සේ වෙනුවෙන් මැරිච්ච අය නැගිටිනවා. ඒ විතර කොට බලන්න අර අනිත් අය ඒ කියන්නේ අර පරණ අය සෙසුවයි අනිත් අය ඒගොල්ලෝ අවුරුදු 10 ඉවර වෙනකන් ඉන්න ඕනේ. ආබ්‍රහනුත් ඉන්න ඕනේ. යෙසායත් ඉන්න ඕනේ. දනියෙලුත් ඉන්න ඕනේ. එතකොට ඒ අයට වැඩිය මේ අවුරුදු 1000ට තේරෙන අය ආශිර්වාදද කියලා පොඩ්ඩක් බලමු. අයනි පදේ. ඔන්න බලන්න. මොකද කියන්නේ? පළමුවෙනි නැවත නැගිටීමට පංගුකාරකම ඇති තැනැත්තා වාසනාවන්තය. හරි. resurrection දැක්කද? resurrection. නැවත නැගිටීම blessed and holy. යා blessed විතරක් නෙවෙයි. යා මොනවාද? සුද්ධ කෙනෙක්. Is he who has part in the first resurrection. මේ resurrection එකට පංගුකාර වෙන එක්කෙනා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. යා සුද්ධ කෙනෙක්. ඒ විතරක් නෙවෙයි ආශිර්වාද කෙනෙක්. දේ වචනේ කියනවා සුද්ධය වාසනාවන්තය සුද්ධය ඔවුන් කෙරෙහි දෙවෙනි මරණයට බලය නැත්තේ. දෙවෙනි මරණය කියන්නේ ගිනිවිල. ගිනිවිලට කොහෙත් මම බලයක් නැහැ කියලා කියන ඒ අය වෙනුවෙන්. ඔහු දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේගේ පූජකයෝ. අම්මා. කවුද? රාජකීය වංශය. පූජක වංශය. සුද්ධෝ ජාතිය. මේ කටකසනවට නෙවෙයි කිව්වේ. ඔවුන් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේගේ පූජකයෝව. උන්වහන්සේ හා සමග උන්වහන්සේ හා සමග නෑ ලිකා කවුරු සමග? උන්වහන්සේ හා සමග. ඕ තනියම නෙවෙයි. උන්වහන්සේ හා සමග අවුරුදු 1000ක් රජකම් කරන. අවුරුදු 1000ක් රජකම් කරන. ඒ කියන්නේ එයා ඉපදිච්ච කෙනා ඒ මිලිනියම් එකේ පළවෙනි අවුරුද්දේ ඉපදුනොත් එතකොට එයාට කොච්චර අවුරුද්දද ඉන්න පුළුවන් එන්නේ? 999. පොඩ්ඩක් හිතන්න. කවුරු සමගද දැන් මේ රජකම් කරන්නේ? රජුරෝ. රජුරුවත් එක්ක රජකම් කරන්න යන්නේ රජුරුවන්ට යටත් වෙච්ච අය විතරයි. තම කම නසා රජුරුවන්ගේ පස්සේ ගිය අය විතරයි. ඒ අය රජුරුව අඳුරනවා.
රජකමට ඒ රජකම් කරන්න තෝරගන්නේ එහෙමයි. රජුරුවන්ගේ යටතේ රජුරුවන්ට කීකරුව රජුරුව කරපු දේ පරවය කරපු අය. තමන්ගේ කැමැත්ත කරපු අය නෙවෙයි. රජුරුවත් එක්ක රජකම් කරන්න යන්නේ. සෙල්ලම වඩා. දැන් ඕන අපි යන් අර කොහෙද අපි හිටියේ? මාක් 8:36 වෙනි පදයට දැන් එන්නේ. මාක් 8:36 වෙනි පදේ. ඔන්න බලන්න. මාක් නිසාද යම් මිනිසෙක් මුළු ලෝකය ලබා ගත්තත් තමාගේ ජීවිතේ නැති වී ගියොත් ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද? අපි ඒකනේ කතා කරන්නේ. මොකද මේ අන්තිම පදේ අපි කතා කරපු මොකද්ද? මතෙව් 16:27 වෙනි පදේ. ඒක තමයි අපි කතා කරගෙන හිටියේ. මාක් නිසාද මනුෂ්‍ය පුත්‍රයා තමන් පියාණන් වහන්සේගේ තේජසෙන් යුක්තව 26 වෙනි පදේ පොඩ්ඩක් නේ. 26 වෙනි පදේ යම් මිනිසෙක් මුළු ලෝකෙම ලබා ගත්තා දැක්කද? තමාගේ ජීවිතේ නැති වුණොත් ඔහුට මොන ලාභයක්ද? නොත් මිනිසෙක් තමාගේ ජීවිතේ වෙනුවට එක්ස්චේන්ජ් කරගෙන දෙන්න එක්ස්චේන්ජ් කරගෙන තමාගේ ජීවිතේ වෙනුවට එක්ස්චේන්ජ් කරගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ තමාගේ ජීවිතේ සෝල් එක නෙමෙයි ජීවිතය කියලා කියන්නේ සෝල් එක හරිද? මේ සෝල් එක අපේ මේ ශරීරයේ තියෙනවා. මතෙව් 6:25 මොනවද කියන්නේ? ඇඳුම් වලට වඩා මොකද්ද වටින්නේ? පොඩ බලන්නකෝ. ඒ නුඹලාට කුමක් කිව්ද? කුමක් කමුද? කුමක් බමුද කියලා ජීවිතය ගැනවත් අහන්න. මොනවාද කන්නේ මොනවාද බොන්නේ කියලා ජීවිතය ගැනවත් කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනසලු නොවෙන්න. කෑමට වඩා ජීවිතය ඇඳුමට වඩා ශරීරය උතුම් නොවේ. ඉතින් මොකද්ද බොඩි එක මොනවද කියන්නේ? what you will eat or what you will drink. Know about your body. ඒ කියන්නේ ඔබගේ ශරීරයට වැඩි මේ කන බොන දේවල් වටිනවද? තේරුණාද? එහෙම නැත්නම් is not life more than food and the body more than clothing. දැන් මෙතන life කියලා තියෙනවා. මේ life කියලා කියන්නේ මොකක්ද දන්නවද? soul එක. hallelujah. එතකොට ඒකේ මොකද්ද කියන්නේ? කෑමට වැඩි. අරකේ මොනවාද උඹ? Therefore I say to you, do not worry about your life, what you will eat or what you will drink. Know about your body, what you will put on. It's not life more than food and the body. ජීවිතය කියන්නේ අපේ මේ ජීවත් වෙන අපේ පණ සෝල් එක බොඩි එක අනිත් එක මේක ඔබට එක්ස්චේන්ජ් කරගන්න මීට වැඩිය වටිනා දෙයක් නැහැ. ඒ කියන්නේ ඔබට කිසිම දෙයක් දෙන්න බෑ මේක එක්ස්චේන්ජ් කරගන්න. දෙවියන් වහන්සේට පඳුරක් දීලවත් බෑ ඒක එක්ස්චේන්ජ් කරගන්න. මේ ලෝකේ තියෙන වටිනාම මිල මුදල් දීලවත් බෑ ඔබගේ ජීවිතය එක්ස්චේන්ජ් කරගන්න. දෙවියන් වහන්සේට මොකක් දෙනවන්නද එහෙනම් වටින්නේ? ජීවිතය දෙන එක තමයි වටින්නේ. ඒකයි කියන්නේ. අපි මේ පදේට ඒක කියන්නේ ඒකයි. දෙවියන් වහන්සේට ඕනේ මගේ ජීවිතය මම දෙන්නේ කොහොමද දන්නවද? මගේ කැමැත්ත මරුණොත් විතරයි. මම කැමති දේ නොකර මම දෙවියන් වහන්සේ කැමති දේ කරන්න මම වෙන් වෙනවා. මම හැරෙනවා. ඒකට කියනවා born again. ඒකට කියනවා convert කියලා. සල්ලි දීලා ඔක කරන්න බෑ. ඒක තමයි කියන්නේ මොකකින්ද exchange කරගන්න කියලා කියන්නේ අර පදේ. ඒ අන්තිම පදේ දාන 26 නේද? මතෙව් 16:26 කියන්නේ exchange. අර්ථේ and lose his own soul, or what will a man give in exchange for his soul? කාටද පුළුවන් ඔහුගේ ජීවිතය exchange කරගන්න? ඒක exchange කරගන්න බෑ.
එහෙනම් මේක වටිනා කියන දෙයක්. සෝල් එක අපි. ඒක උන්වහන්සේ කියන්නේ ඒක මට දෙන්න. වෙහෙස වන්නා වූ බර උසුලන්නා වූ සියල්ලනි මා වෙතට එන්න නේ මම නුඹට දෙනවා මොනවාද? නොවා. දැක. ඒ වචනේ කියලා තියෙන්නේ නොවා. නොවා කියන්නේ අර ජලදල්මෙන් ආපු නොවා නෙවෙයි රෙස්ට්. ඒ නොවා කියන නම තමයි මොකද්ද? රෙස්ට්, කොම්ෆර්ට්. සහනය. දුර වෙහෙස වෙන අය, බර උසුලන අය ඊගලන්ට කියනවා මා වෙතට එන්න මම නුඹට සහනය දෙන්න. දැක. එතකොට එහෙම කරන්න පුළුවන් වෙන්නේ මගේ කැමැත්තට මැරිච්ච කෙනෙකුට විතරයි. අපි එමු පදයකට මාක් 8:37 වෙනි පදේ. මාක් 8:36 වෙනි පදේ පොඩ්ඩක් දාන්න. අපි ඒක කතා කරලා ඉන්න පොඩ්ඩක් බලන්න. 36 කියන මාක් 37 යම් මිනිසෙක් මුළු ලෝකෙම ලබා ගත්තා තමාගේ ජීවිතේ නැති වී ගියොත් ඔහුට ඇති ප්‍රයෝජනේ මොකක්ද? ඔබ හම්බ කරලා ඔබ මුළු ලෝකෙම ලබා ගත්තා. හෙට උදේට ඇදෙනවා මේ ලොටරිය. කීයද? මිලියන කීයද? 10ද? මිලියන 10 ලොටරිය හෙට ඇදෙනවා. ලෝකෙම හම්බුණා කියන්නේ දිනම් මිලියන 10ක් හම්බුණා. දැන් කොහොමද උගල මේ වැඩ කරන්නේ? ආදෙන් පර්චේස් කීයක් විතර ගන්න පුළුවන්ද? දැන් මේ කොරෝනානේ. අන්න කොරෝනා නැති රටවල් හොය අපේ ලංකාවටත් එන්නේ. හන්දට මොන එකක්වත් එන්නේ නැහැ නේ. පොඩ්ඩක් බලන්න මුළු ලෝකෙම අද හම්බුණා. දැන් මිලියන 10 ලෝකයක් වටින්නේ. ලෝකෙම වටින දේ දුන්නොත් කොහොමද? අද දවසට ඔයා තමයි පැය 24කට ඔයා තමයි මේ ලෝකේ ලොක්කා. කොහොමද? කැමති දෙයක් අස්සම් කරන්න පුළුවන්. සට ගාලා දෙනවනේ. නේ? අස්සම් කරන්නේ ඔක්කොම යාළුවන්ට පර්චේස් කරන දෙන්නේ ඔක්කොම අස්සම් කරලා දුන්නා. හැබැයි හෙට මැරෙනවා. ඇති වැඩේ මොකක්ද? ඒක තමයි ජේසුස් වහන්සේ මෙච්චර උස්සට ගෙනහැලා උඹට මෙච්චර වස්තුව ලැබුණත් මෙච්චර ආසාවට ඔය පස්සේ ගිය ලෝක ලැබුණත් ඔබ හෙට මැරෙනවා. ඇති වැඩේ මොකද්ද? මගේ පස්සේ වරෙන් මාව අනුගමනය කරන්න. තම කම මරන්න. මේක ලෝක ගැඹුරු දෙයක් දෙනවා 37ට එන්නේ. තවත් ඒවා පෙන්නන්නේ දන්නේ. නොහොත් මිනිස්සුන්ට තමගේ ජීවිතය හිලවුවට මොකක් දෙන්න පුළුවන් එක්ස්චේන්ජ් දැක්කද? එක්ස්චේන්ජ් කරලා මොකක්වත් දෙන්න බෑ. මේක දෙවියන් වහන්සේ විතර අපිට දෙන්න පුළුවන්. ආමේන්. උන්වහන්සේට දුන්නොත් උන්වහන්සේ අපිට දේවල් දෙන්න පටන්. මොන බලන්න මම උදාහරණයක් දෙන්නම් නා. බොරුද කියන්නේ කියලා. බොරු නෙවෙයි කියන්නේ ඇත්තමයි කියන්නේ. ආමේන්. ඔක 37 මට අවශ්‍ය වෙනවා මතේ 26:64ට එන්න. නෑ ලූක් 22:42ට එකක් පස්සේ. ලූක් 22:42 රොණ බලන්න. ඔබ යටත් වෙනවා නම් තේරෙනවද? ඔබ මේ දෙවියන් වහන්සේට යටත් වෙනවා නම් ඔබට පොඩ්ඩක් බලන්න උන්වහන්සේ කොහොමද බ්‍රේක් ත්‍රූ දෙන්නේ කියලා. තේරෙනවද? ප්‍රතිඵල දෙන්නේ කොහොමද කියලා බලන්න. පියාණනි ඔබ කැමැතිසේක් නම් මේ කුසලාන මගෙන් පහ කළ මැනව එසේ විනමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවායි කීවේ. ඔන්න යේසුස් වහන්සේ මොකද කිව්වේ? ස්වාමිනී මේ පැයෙන් මාව නිදහස් කරගන්න. පැයෙන් කියලා කියන්නේ පැය කියලා කියන්නේ මේ සිද්ධ වෙන්න යන කාරණාව. එනවාද? එලිදරව් පොතේ 3:10 වෙනි පදේ කියනවා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මේ පොළවේ විනාශ කරන්න එන පැයෙන් ඕම් මගේ සෙනගව මම මුදව ගන්න. රැප්චර් කරගන්න. එසෙන. දෙක. විලම ගන්න. ඒ පැයෙන් කියලා කියන්නේ ඒ පැයක් වෙන එකක් නෙමෙයි. තේරෙනවද? ජේසුස් වහන්සේ එක පැයකින් නෙවෙයි මැරුණේ. පාන්දර 3 ඉඳන්ම ගෙට ගහලා ගුටි කාලා කසපාර දීලා හවස 3ට මැරුණේ. දැක්කනේ?
එතකොට ඔන්න බලන්න ජේසුස් වහන්සේගේ කැමැත්තක් තිබුණා. මොකද්ද? මාව මේකෙන් නිදහස් කරගන්න ස්වාමීන් වහන්සේ. ඒත් මගේ කැමැත්ත නෙවෙයි. මගේ කැමැත්ත නෙවෙයි. මම ඒකට මැරෙනවා. ඔබගේ කැමැත්ත තියෙනවා නම් එතන යන්න. ආවේ? එතකොට දෙවියන් වහන්සේගේ කැමැත්ත පුතේ ඔබ මැරෙන්න ඕනේ. මේ මිනිස්සුන්ගේ සියලු පාපේ වෙන්නේ. අර අබුඩාබියේ ඉන්නවා පව්කාරයෝ ටිකක්. මහා පව්කාරයා තමයි අර තිලාන් කියන කෙනා. ඉන්නේ මම මහා පව්කාරයෙක්. ඔගොල්ලෝ පව්කාරයෝ. ලංකාවේ පව්කාරයෝ. ලෝකෙම පව්කාරයෝ. ඔක්කොම වෙනුවෙන් මැරෙන්න ඕනේ. එතකොට පුතා මොනවද කරන්නේ? හරි තාත්තේ. මම යටත් වෙනවා. දැක්කද? යටත් වෙච්ච ගමන් බලන්න මොකද උනේ කියලා. ඊළඟ බලන්න. එකලස් වර්ගෙන් then දැක්කද? යටත් වෙන හින්දා. කොහොමද? then an angel appeared to him on the from heaven. ස්වර්ගෙන් දේවදූතෙක් ආව යටත් වෙච්ච ගමන්. මොනවද කරේ? strengthening him. දැක්කද? ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න යටත් වෙච්ච මොහොතේ ඉඳලා ස්වර්ගයේ දේවදූතයෝ ඔබට දෙවියන් වහන්සේ දෙනවා. ආමේන්. ඔබව ශක්තිමත් කරනවා. දැක්කද එළිදරව්? ගොඩක් අයට ඔක එළිදරව් වෙන්නේ නැහැ. අනේ අපි යටත් වුණාම තියෙන දේ නැති වෙනවනේ. අපි රොටියක් කාගෙන ඉන්න ක්‍රමෙත් නැති වෙනවනේ. නැහැ. ඔය එන්නේ ස්වර්ගයෙන් එන්නේ. ඔය ස්වර්ගයෙන් ආපු දේවදූතයෝ තමයි කන්න බොන්නත් ගෙනල්ලා දුන්නේ. දැක්කද? ස්වර්ගෙන් ආපු දේවදූතයා මොනවද කරේ? උන්වහන්සේව ශක්තිමත් කරා. ඇයි? මොන දෙන්න? ඔබට ජීවිතේ ඔබට බාධක තියෙනවා නම් ඔබට යන්න බැරි දුරක් තියෙනවා නම් ගෙවා ගන්න බැරි දෙයක් තියෙනවා නම් යටත් වෙන්න දේවදූතයා එනවා ශක්තිය දෙන්න. හාලෙලූයා. මෙන්න එළිදරව් හාලෙලූයා. ආමේන්. යටත් තුල දේවදූතයා දෙනවා. අපි පද කීපයක් අපි කියවලා බලමු මේක. මේ 44 වෙනි පදයට පොඩ්ඩක් එන්න බලන්න. ඔන්න බලන්න. උන්වහන්සේ මහත් වේදනා වින්සේ ඒකට වැඩි මම ඉංග්‍රීසියෙන් කියන එක හරි ගැඹුරුයි. හරිද? දැන් මේක ඔන්න දේවදූතයා ඇවිල්ලා මොනවද කරේ යටත් වෙච්ච ගමන් යේසුස් වහන්සේව ශක්තිමත් කරනවා. දැක්කද? ඒ තමන්ට මැරිච්ච හින්දා. තමන්ගේ ක්‍රමයට මැරිච්ච හින්දා. යේසුස් වහන්සේව ශක්තිමත් කරා. ඒක ශක්තිමත් කරනකොට මේක පද කියනවා and being in agony. ඒ කියන්නේ උන්වහන්සේ මහා දුක තුල මේ යන තුල being agony කියන්නේ උන්වහන්සේ මේ ශක්තිමත් කරා ඒ මේ උන්වහන්සේ යන මේ දුක් ප්‍රාප්තිය තුල දුකයි මේ දුක බය agony කියලා කියන්නේ ඒකයි. තේරෙනවද? මේකේ කියන්නේ මොකද? උන්ට මහත් වේදනාව විඳින්නෙ මේ ඉන්නවා ඒත් ශක්තිය ගත්තා. වේදනාව විඳිනවා. මොකද්ද? හෙට මාව කුරුසියන ගහන්න යන්නේ. ඒ වේදනාව තුල පොඩ්ඩක් ඔයාලා හිතන්න ඔයාට මේ වගේ වේදනාවක් ආවොත් කොහොමද? ඔයාට බයක් එනවා කියන්නේ ලේ දාඩිය දාන්න බොක්ක රත් වෙන්න නිකන් අම්මේ හෙට දවසේ මාව මේ කරන්ට් එක අල්ල මු කරන්ට් එක අල්ල මරනවා කියලා හිතුවනේ. අර අබුඩාබියේ තියෙනවනේ මේ ස්ලෝටර් කියලා තනන්නේ අපි යනකොට. ඔයගොල්ලෝ ගිහලා තියෙනවා දන්නේ අර ෆිෂ් මාකට් එකට යනකොට මීනා එක රවුන්ඩ් අබවුට් එක ඉස්සලා තියෙන ස්ලෝටර්. එතන තමයි මේ මරන්නේ. පොඩ්ඩක් බලන්න පොඩ්ඩක් ඒකට මේ අල්ලනවා මරන්න ගෙනියනවා කියලා කිව්වොත් ලේ දහඩිය දාලාද මෙහෙම නිකන් ඔක්කොම නිකන් අන්ධකලිප්පු කාලා වගේ ඉඳන් ඉන්නේ. දැන් එහෙම ඉන්නකොට මේ ඔයාලා කවුරු හරි කියනවා යාත්‍යා කරන්න කියලා. යාත්‍යා කරන්න ඊට වැඩිය හොඳයි පොල්ලකින් ගහලා මරන්න ගාලා කියලා. නේ? යාත්‍යා කරන්න පුළුවන් දෙයක්. දැන් අපි දැන් අනිත් අයට මම කියන්නම්කෝ දැන් අපි කොයි තරුණ අය දැන් කසාද බැඳපු වෙනවා කසාද බඳින්න ඉන්නවනේ වෙ ඉන්නේ. මම මල් දුල්ලෙන් වඩින ඉලන්දාරි ටික ඉන්නවනේ මෙතන.
අපි කිමු කෙල්ල පොල්ලක් තිබ්බා කියලා. කෙල්ල මොනවද කරේ? ජිම් එකකට ගිහිල්ලා කොල්ලෙක් සෙට් වුණා කියලා කියන්නේ කොල්ල. හරිද? දැන් එයාට ඔන්න අර වගේ දුකක් එනවා. ආලා දාඩි දාලා මේ ලේ දාඩි දාලා හක්කලා පුල් අවුල් වෙලා ඉන්නේ දැන්. දැන් එයාට කියනවා මේ මල්ලි එන්න අපි යාක්කා මොනවද කතා කරන්නේ? යාක්කා මරාගෙන කන්න ඕනේ කියලානේ. ජිම් කාර්යය අපෙන්නන්නේ කියලා මරාගෙන කන්න ඕනේ. ඉතින් කොටෙලික මේ මම මේ ඔයගලන්ට ගන්න යන්නේ ජේසුස් වහන්සේ හිටපු ස්වභාවය. ඒ වගේ මැරෙන්න වේදනාවක් විඳින කෙනෙකුට කොහොමද මේ යාක්කා කරන්න පුළුවන්? අර බලන්න කියලා දෙයි. උන්වහන්සේ මහත් වේදනාවක් විඳ බඩත් ඕනෑකමකින් යාඥා කරසි. ඒක කියනවා and being in agony he prayed more earnestly. ඕනකට වැඩිය ඕනෑකමකින් යාඥා කරනලු. එච්චර අමාරුවක් තියෙද්දි. අයි දන්නවද? යටත් වුණේ හින්දා තමන්ගේ කමට මැරුණේ හින්දා දේවදූතයා ශක්තිමත් කරනවා විලා. යාඥා කරා. නැත්තම් මේ යාඥා කරන්න බෑ ඕනකට ඕමනාවි. මහත් ඕනකමකින් යාඥා කරන්න බෑ. Then his sweat become like a great drop of blood falling down into the ground. දැක්කද? ඒවා වැටුණා. ඔළුව කෙලින් කරගත්තා තාත්තා නිසා. ආමේන්. ඒ තමන්ගේ ක්‍රමයට මැරිච්ච අයට විතරයි කවදාවත්. ඔන්න බලන්න යටහත් පහත් වෙන අයට දෙවියන් වහන්සේ කොච්චර ළඟ වෙලා ඉන්නවද කියලා අපි පොඩ්ඩක් බලමු. යාකෝබ් 4:10. යාකෝබ් 4:10. ඔන්න බලන්න. යාකෝබ් 4:10. ස්වාමීන් වහන්සේ ඉදිරියේ පහත් වෙන්න එවිට උන්වහන්සේ නුඹලා උසස් කරනසේක. ආමේන්. Humble yourself. යටහත් පහත් වෙන්න. යටත් වෙන්න. Surrender. ඔබ යටත් වුණොත් උන්වහන්සේ මොනවද කරනවා කියන්නේ? උසස් කරනවා. Hallelujah. 1 පේත්‍රස් 5:6 එන්න. 1 පේත්‍රස් 5:6 බැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස් කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න. අත බලවත් හස්තයට යටත් වෙන්න. උන්වහන්සේ අනුව යන්න. ඒතකොට යටත් වෙන්න. උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් මොනවා කරන බැවින්ද? සලකනවා. මගේ රැකියාවේ ප්‍රශ්නයට සලකනවා. මගේ පවුලේ ප්‍රශ්නයට සලකනවා. නේ? සලකනවා ප්‍රශ්නේ. මගේ බීසනේ සලකනවා. නැතිම ඕනම දෙයකට සලකනවා. සලකන බැවින් නුඹලාගේ හැම කරදර මොනවාද? දැන් කරදර නැති අය ඉන්නවද මෙතන? ඔක්කොම ඉවරද? තාමනේ කරදරනේ. කාමරේ හැපැත්තේ කාර කොරෝනා. කරදරනේ. ලොක්කම ටර්මිනේට් කරා. කරදරනේ. නේ? මාත් එක්ක එකට වැඩ කරන එකව ටර්මිනේට් කරා. අනේ මට බබා හම්බෙන්නේ අනේ ඔය ලේද දැන්. නේ? ඒ වෙලෙන් ඉඳන් දැන් යක්ෂයා පෙන්වන දෙයට බය වෙන්න යන්න එපා. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් පරාජය කරන්න යේසුස් වහන්සේ කියනවා. යක්ෂයා පෙන්වනවා. ගෝලායට පෙන්වනවා යක්ෂයා මොනවද? උඹ කොහොමද අරුත් එක්ක සටන් කරන්නේ බලපෑවගේ සයිස් එක මහල් මැස්සෙක් වගේ. ඌ පෙන්වන දෙයට සටන් කරන්න බෑ තමයි. මගේ දෙවියන් වහන්සේගේ ඇස් වලින් මං ඌ දිහා බලන්න කියලා කියන්නේ. ආමේ. දාවිද් බැලුවේ ගෝලායත් දිහා මනුස්ස ඇස් වලින් නෙවෙයි. දෙවියන් වහන්සේට පෙනෙන්නේ දෙවියන් වහන්සේ මහ විශාල බලවන්තයි. උන්වහන්සේ පෙන්නේ තනකොළ පෙත්තෝ වගේ. දේ වචනේ කියනවා. උන්වහන්සේ මිනිස්සු පෙන්නේ තනකොළ පෙත්තෝ වගේ. අනේම හිතන්න. හැම කරදරයක්ම උන්වහන්සේ පිට තබන්න. මේ ඉංග්‍රීසියෙන් කියනවා කාස්ට් කියලා නේ. කාස්ටිං අතහරිනවා. අර net එක ගිහිල්ලා මුහුදේ කියන මොනවද කරන්නේ? විසි කරන්නේ. මුහුදේ මැද්දේ කියලා net විසි කරන්නේ.
නෙට් විසි කරන්නේ මූදේ අයින ඉඳලා වැන්දලා විසි කරන්නේ. මූදේ පැත්තේ කියලා නෙට් එක අතහරිනවා. දැක්කද? අතහරින එක තමයි කියන්නේ. විසි කරන්න පොඩි ගැම්මක් තියෙනවනේ. ඒ විසි කරන්න දැම්ම අයියෝ විසි කරන්න උස්සන්නත් ඕන මෙහෙම හරියට දාන්නත් ඕන කරදරයිනේ ස්වාමී. ඒක තියෙනවනේ. ඒතර කරදරයෙන් විසි කරන්න කැමති නෑනේ. නේද? අතහරින්න කියන්නේ. නෙට් එක අතහරිනවා මැද්දට ගිහිල්ලා. අන්න ඒකයි. අපි යටත් වෙලා උන්වහන්සේට අපේ ප්‍රශ්න අතහරින්න. අපි අපේකම මරාගෙන මම කියන එක මරාගෙන අපේ ප්‍රශ්න අපි උන්වහන්සේට අතහරින්න. එතකොට උන්වහන්සේ අපිට මොනවද වෙනවා කියන්නේ? පිහිට වෙනවා. හල්ලෙලූයා. මේ සෙනග ඊශ්‍රායල් අපි කතා කරා එක සාමුවෙල් 8 වෙනි පරිච්ඡේදය පොඩ්ඩක් බලන්න 6 ඉඳන් 8ට මේ සෙනග පොඩ්ඩක් බලන්න ඒ සෙනග මේ දෙවියන් වහන්සේව රජ කෙනෙක් හැටියට සැලකුවෙත් නැහැ ඒගොල්ලන්ගේ ප්‍රශ්න දෙවියන් වහන්සේට අතහැරියෙත් නැහැ ඒත් අප විනිශ්චය කරන්නට අපට රජෙක් දුන බැලබයි කීම ගැන සාමුවෙල් අසතුටු විය තවද සාමුවෙල් ස්වාමීන් වහන්සේට යාඥා කළේ 7 වෙනි පදේ ස්වාමීන් වහන්සේද සෙනග නුඹට කියන සියල්ල ගැන ඔවුන්ගේ හඬට ඇහුම්කම් දෙන්න මක් නිසාද ඔවුන් නුඹ එපා කළා නොවේ මා ඔවුන් කෙරේ රජකම් නොකරන පිණිස එපා කළෝය 8 මා විසින් ඔවුන් මිසරයෙන් ගෙනා දවසේ පටන් අද දක්වා මා අතහැර වෙන දෙවිවරුන්ට සේවය කරමින් ඔවුන් කළා වූ සියලු ක්‍රියාවල හැටියට ඔවුන් නුඹටත් කරති පොඩ්ඩක් බලන්න ඇයි දන්නවද ඒ සෙනග ඒ දෙවියන් වහන්සේට යටත් වෙන්න කැමති නැහැ. ඒ සෙනග කැමති නැහැ ඒගොල්ලන්ගේ කැමැත්තට මැරෙන්න. මොකද ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලන්ගේ කැමැත්ත මෙච්චර හොස්කම් කරලා මිසරෙන් ගෙනල්ලා මේ දෙවියන් වහන්සේව අතහැරලා ගිහිල්ලා ආරව් බාල් කියන දෙවියට බඳින්න. කිසිම දෙයක් කරලා නැහැ ඒක. මෙලෝ දෙයක් කරලා නැහැ ඒක. මේ සෙනගට ඕනේ කිසිම දෙයක් නොකරපු කෙනාට කියලා බඳින්න. පාපයත් එහෙමනේ. පාපය කරන අය බලන්න. සුද්ධකමේ ඉන්නවට වැඩිය හරිම කැමති මොනවද? පාපිෂ්ඨ දේ කරන්න. පාපිෂ්ඨ දේ කරන්නේ මේ ප්‍රසිද්ධිය නෙමෙයි. හොරෙන් කරන්නේ. හොරෙන් කරන ඒවා මාර ඉන්ට්‍රස්ටිං. නේ? හොරෙන් කරන ෆුල් එන්ජොයි. හොරෙන් කරන ත්‍රිල් එක වැඩි. ඉමෝෂන් එක වැඩි. යටත් වෙන්න බැරි එකනේ. ඉමෝෂන් හැංගීම වැඩි. යටත් වෙන්න නම් හැංගීම අරගෙන පැත්තකින් තියන්න ඕනේ. නේ? හැංගීම බලන්නේ. දැන් ඔය ප්‍රේම කරලා යන්නේ. නේ? ඔයා තමයි බබා කෙටු එක්කෙනා කියලා දැන් මෙහා පැත්තේ දැන් කතා කරනවානේ ප්‍රේම කරන. හැංගීම වැඩි. ක්‍රීන් අඩ ගන්න ඕනේ දැන්. ආත්මික කෝල් එකක් එනවා. සභා පල්ලියට එන්න සභාවට එන්න ක්‍රීන් හැංගීම. ඔයා තමයි බබා කෙටු. බබා කෙටු හැංගීම වැඩි මේ හැංගීම නැති කරගන්න බෑ බබා කොටලා තියෙන යන්න විදියක් නැහැ දෙවියන් වහන්සේ කතා කරා ඇයි දන්නවද මැරෙන්නේ නැහැ මේ ගොල්ලොත් එහෙම තමයි වැඩක් නැති දෙවි කෙනෙකුට ඊශ්‍රායලයේ බබා කොටලා ඉන්නේ ඒගොල්ලෝ මෙච්චර හාස්කම් කරලා මුහුදක් දෙබෑ කරලා මේ ගෙනාපු සෙනග උන්වහන්සේ ප්‍රතික්ෂේප කොච්චර බලන්න දෙවියන් වහන්සේ කොච්චර දුකද දෙවියන් වහන්සේ කියනවා උඹ සාමුවෙල් උඹව නෙවෙයි මේ සෙනග ප්‍රතික්ෂේප කරේ මාව ප්‍රතික්ෂේප කරේ මොකද ඒගොල්ලෝ කැමති නෑ මම ඒගොල්ලන්ගේ ජීවිතේ රජකම් කරන්න ඒක මගේ හැඟීම කියන දේ සම්පූර්ණයෙන්ම මරන්න පුළුවන් මගේ තුල දෙවියන් වහන්සේ රජ කරනවා දැක්කද දෙවියන් වහන්සේ රජ කරනවා නම් විතරයි ඒක මරන්න පුළුවන් නැත්තම් බෑ. මොකද අනිත් හැංගීම් ඒවා යටපත් කරගන්න. නේ? දැන් ගේම් ගහනම හැංගීමක් නේ? ගේම් ගන්න වාහනේ වදිනවා හැංගීම එනවා. හැංගීම වැඩි. අරක අස්සේ ඉන්නේ. දැකද? ඉතින් ඒක මැරෙන්න ඕනේ. ඒක මැරෙන්නේ නැහැ. ඉමෝෂන් එක මැරෙන්නේ නැහැ. It will never die the emotion as long as you have a king in you.
රජෙක් ඔබ තුල ඉන්න. රජුන්ට යටත් වෙන්න නැතුව කිසිම දෙයක් හොයන්නේ නැහැ. ඉතින් අපි සභාව අහගෙන ඉන්නවා දැන් ඉන්නවද කට්ටිය? සභාවේ. හොඳයි. ඉතින් මම ඔයගලන්ට කතා කරන්න යනවා ඔබ යටත් වෙනකොට සිද්ධ වෙන දෙයක්. ප්‍රොවිෂන් මම කතා කරානේ. යේසුස් වහන්සේ යටත් වුණා මොනවද උනේ? දේවදූතය ඇවිල්ලා ශක්තිමත් කරනවා. අපි දෙවියන් වහන්සේගේ වචන තුල යටත් වෙනකොට මම කාරණා තුනක් මම පෙන්නනවා. හරි බලන්න. උන්වහන්සේගේ රාජ්‍යයේ දේ අපි උන්වහන්සේට දෙනකොට. ආමෙන්. උන්වහන්සේගේ රාජ්‍යයේ දේ අපි උන්වහන්සේට දෙනකොට. ඒක මට යටත් වීමක් තියෙන්නේ නැහැ. ඒක කරන්නේ. යේසුස් වහන්සේ කිව්ව මොනවාද? සීසර්ගේ දේ සීසර්ට දෙන්න. දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට දෙන්න. අද ඔබගේ හිත දෙවියන් වහන්සේට ඕන් දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට දෙන්න ඔබ වෙන් කරගත්තා නම් ඒ සිත ඔබට ගෙනාවේ දෙවියන් වහන්සේ. ඇයි දන්නවද? ඔබ තුල රජ කෙනෙක් ඉන්නේ. නැත්නම් කවුරුත් කිව්ව හින්දා ගෙනවම වැඩක් නැහැ. ඔබ වෙන් කරගත්තු දේ කවුරුත් කිව්ව හින්දා දුන්නාට වැඩක් නැහැ. අපි ලෙවි 27 30 වෙනි පදේ දාන්න. ලෙවි 27:30 භූමියේ මුළු අස්වැන්නෙන් එනම් භූමියේ ධාන්‍යෙන්ද ගස්වල ඵලයෙන්ද සියල්ලෙන් දසෙන් කොටසක් ස්වාමින් වහන්සේට අයිතිය. එය ස්වාමින් වහන්සේට ශුද්ධය. It is holy to the Lord. එතකොට ශුද්ධ දේ පොකට් එකේ දාගෙන හිටියොත් මොකද වෙන්නේ? ශුද්ධ දේ වෙන්න නොකරොත් මොකද වෙන්නේ? අශුද්ධයි. ශුද්ධ දෙයක් තියෙනවා නම් Tamange එක වෙන් කරන්න. කාටද වෙන් කරන්නේ? දෙවියන් වහන්සේට. දැක්කද? අනේක. ඒක දෙවියන් වහන්සේට වෙන් කරන්න මොකද ඒක ශුද්ධයි. එතකොට ඒක වෙන් කරගන්න මට පුළුවන් වෙන්නේ තම කමට නැසී ඉන්න අයට විතරයි. අනේ මේක වෙන් කරගත්තොත් ස්වාමින් වහන්සේ මට අර කරන්න තියෙන වැඩ ටික ගෙදර එක යට කොටසේ විතරයි හදලා තියෙන උඩ කොටසේ ෆවුන්ඩේෂන් එක දාන්න තියෙනවා මට මේකේ තිබ්බොත් මට ෆවුන්ඩේෂන් එක දාන්න පුළුවන්. දැක්කද? ඒ දන්නවද? තම කමට බැරිලා නැහැ. අනේ මේ පාස්ටර් මාර කතාන කියන්නේ ඔක්කොම අතහැරලා දාලා එන වගේ ටෝක් එකක් නෙදෙන්නේ. එහෙම හිතන්න බලන්න නේ. මේ සියල්ල අතහැරලා දාලා එන වගේ ටෝක් එකක් නෙදෙන්නේ. නෑ එහෙම දෙයක් නෙමෙයි. එහෙම දෙයක් නෙමෙයි. පොඩ දෙවියන් වහන්සේට අවශ්‍ය නැහැ අපි මේ වගේ අය කරන්න. හිතෝපදේශයේ 36 වෙනි පදයට එන්න. 8 වෙනි පදේ. හිතෝපදේශයේ 38 වෙනි පදේ. වංචාවත් බොරුවත් මගෙන් දුරු කර මැනව. හරිද? ඒ කියන්නේ මගේ තුල වංචාව තියෙනවා බොරුව තියෙනවා මගෙන් ඒක දුරු කර මැනව. මා පූර්ණ වී ඔබ එපා කර ස්වාමින් වහන්සේ කවුදයි නොකියන පිණිසත් මා දිලුඳු වී සොරකම් කොට. ඒ කියන්නේ මම දිලුඳු වෙලා සොරකම් කරනකොට මම පූර්ණ වෙලා මම පොහොසත් වෙලා ඔබව එපා වෙනවා නම් උඹගේ දෙවියන් වහන්සේ කවුද කියලා අහන්නේ? ඒව නේද? දැන් ඔබ මේ යේසුස් වහන්සේ පසුපස්සේ යන කෙනෙක්. අනේ මොකද වෙන්නේ දැන් කාබලුවන් මේ මොනවද ඔයා මේ බලන්නකෝ ඔයා අතේ බයිබලේ. අතේ කොන්ති හිතේ මිරිස්කුලි. එහෙමත් තියෙනවනේ. අතේ කොන්ති හිතේ මිරිස්කුලි කියලා කියන්නේ. එහෙම අය වෙන්නේ නැහැ. එහෙම අය වෙන්න එපා. හරි? අතේ ඔයාගේ බයිබලේ හැමදාම කියවනවා. ඔයගොල්ලෝ යාඥා කරනවා. පල්ලිත් යනවා. ඔයා ඉල්ලන කෙනාට මේ සල්ලිත් දෙනවා. ඔයා හරි කරුණාවන්තයි. හැබැයි ඔයාට හතේ හත වැදිලා තියෙනවා. එතකොට කාවද ලැජ්ජාටපත් වෙන්නේ? කාවද ලැජ්ජාටපත් වෙන්නේ? දෙවියන් වහන්සේනේ. අනේ එහෙම මාව කරන්න එපා කියලා කියන්නේ. 9 වෙනි පදෙට ඔලවල මගේ දෙවියන් වහන්සේගේ නාමය අගෞරවය ලෙස සඳහන් නොකරන පිණිසත් මට දිලිදු කමවත් පොහොසත්කමවත් නොදී මට සුදුසු කෑම වලින් මා පෝෂණය කරනවා. මාව හොඳ තැනක තියන්න සුදුසු තැනක තියන්න මාව පොහොසත් කරන්න.
අර සලම රජුගේ මාව පෝසත් කරන්න එපා ස්වාමින් වහන්සේ. එතකොට මම පාපයට යනවා. දැක්කනේ? අතන්ටම ගිය ගමන් කොතනද දැන්? පාපයට යනවා. එයා 1000කින් නතර වුණා. නේ? සලමෝන් රජුරු භාර්යාවන් කීකින්ද නතරුනේ? 1000කින් නතර වුණා. ඉතින් දෙවියන්වහන්සේ කියන මාව ඉච්ඡා පෝසත් කරන්න එපා. මම පාපයට යනවා. මාව ඉච්ඡා දුප්පත් කරන්නත් එපා. එතකොට කවුද ඔබගේ දෙවියා? එහෙම නෑ. ඔය ක්‍රිස්තියානිද හැමදාම ඔය අපේ ණයට ඉල්ලනවා. මේ එන්න එපා කඩේ මොදල් එන්න එපා. මේ උඹගේ බිල ගිහලා තියෙන රතු ඉරෙනුත් එහා දැන්. ඔබ ක්‍රිස්තියානි කෙනෙක් වෙලා දැන් මට කියලා කියේ. එහෙම වෙලා වැඩක් නැහැ නේ. ඒක තමයි මේ වචනේ කියන්නේ. දිලිදු කමව පෝසත් කව නොදී මට සුදුසු කැම්බෝලි මා පෝෂණය කළම. ආමෙන්. ඒ කියන්නේ දෙවියන් වහන්සේට අවශ්‍ය නැහැ අපිව එහෙම දිලින්දු කරන්න. උන්වහන්සේට අවශ්‍ය අපි ආශිර්වාද කරන්න. නමුත් අපිට මේ හැම දෙයක්ම ලැබෙන්නේ අපි උන්වහන්සේ පස්සේ. අනුවකිය. ඔන්න මම දෙවෙනි කාරණේ මම කියන්නේ. Be generous to others. හැම කෙනෙකුටම ත්‍යාගශීලී වෙන්න, ත්‍යාගවන්ත වෙන්න. ලූක් 6:30. ලූක් 6:30 වෙනි පදය. නුඹෙන් ඉල්ලන සියල්ලන්ට දෙන්න. නුඹේ දීපල පැහැර ගන්නාගේ නැවත ඒවා නොඉල්ලන්න. පිස්සුද? ආස්ත කියයි නඩුවක් දාලා තියෙන්නේ. නඩුව දාලා ගන්න ඕනේ අපේ ගත්ත ඒවා ටික. එක්කද? පේතරස් 2:21ද? බලන්න 2 පේතරස් 2:21. ඉන්න බලන්න. එක පේතරස් වෙන්නේ 2 22 එක පේතරස් 2 උන්වහන්සේ කිසි පාපයක් නොකළසේක උන්වහන්සේගේ මුඛයේ වංචාවක්ද සම්බලෝනේ 21 ඉඳන් කියමුකෝ 21 ඉඳන් හාලෙලූයා ඔන්න බලන්න එසේ ඊට නුඹලා කැඳවනු ලැබුවා යමක් නිසාද ක්‍රිස්තුස් වහන්සේ නුඹලා නිසා වද විඳ නුඹලා උන්වහන්සේගේ අඩිපාරේ යන පිණිස මොන පාරේද අඩිපාරේ යන පිණිස නුඹලාට ආදර්ශයක් දී ගියේ ආදර්ශයක් දීලා ගියා 23 වෙනි පදයෙන් ඔන්න බලන්න ආදර්ශයක් අපි බලමු. උන්වහන්සේ නින්දා කරනු ලැබූ කල නින්දා නොකළසේක. නින්දා කරා මොනවාද කරේ? නින්දා කරේ නේ මූණට කෙල ගැහුවා ඨාංගල කන පැලෙන්න දුන්නා. හැමදාම ඉන්න බෑ මේකක් ඒව ඉවසන්න බෑ යකට පොල්ල කරන් දහටස් කාලා ගැහුවා. ඇයි ඉවසන්න බෑ. ඉතින් ඒක තමයි උන්වහන්සේ අඩිපාර යනවා කියලා නින්දා කරනු ලැබූ කල නින්දා නොකළසේක. වද විඳ කල ඉවසන්න බෑ මේකගේ වදේ තර්ජන නොකර ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන තරන් වහන්සේට කාරණා බාර දුන්සේක. කාර දුන්න ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන තරන් වහන්සේට බාර දුන්න ස්වාමීන් වහන්සේ මෙන්න ඔබට බාරයි. මම යන්නේ නැහැ මූණ නඩු දාන්න. දැක්කද? දැන් අපි අර හිටපු තැනට එන්න බලමු. නේද? ලූක් 6:30 නඩු දාන්න කියේ නෑ. නුඹෙන් ඉල්ලන සියල්ලන්ට දෙන්න නුඹේ දීපල පැහැර ගන්නාගේ නැවත ඒවා නොඉල්ලන්න. නඩු දාන්න කියේ නෑ. විනිශ්චයකාරතුමාට දෙන්න. ආමෙන්. හලෙලූයා. අවසාන කාරණේ තමයි මොකද්ද? අපේ සහෝදර සහෝදරියෝ පවුලේ අය ගැන හොයලා බලන්න. 1 තිමොති 5:8 දැන් එහෙම කරන්න පුළුවන් තම කමට මැරිච්ච අයට විතරයි. යමෙක් තමාගේ අය ප්‍රධාන කොටම තමාගේ පවුලේ අය රක්ෂා නොකරන්නේ නම් ඔහු ඇදහිල්ලේ එපා කළේය. ඔහු නොහැදිලි කාර්යයකට වඩා නරකය. ඉතින් අපි මේ මොනවද මේ කරන්නේ? අපි දැන් මේ හැම කෙනෙකුටම ආරාධනා කරනවා ඔබ උන්වහන්සේට වෙන් කරපු දේ තියෙනවා නම් ඒක වෙන් කරගන්න. මොනවද කරන්නේද?
තමන්ගේ පවුලේ අයව ආරක්ෂා කරන්න. තමන්ගේ පවුලේ අයව හොයලා බලන්න. මේ ඉන්න අපේ පවුලේ අය නේද? මේ කිතුණු පවුලේ අය ඉන්නවනේ. දැක්කද? දැන් අපි එළවලු ගිහිල්ලා අරවා ගිහිල්ලා මේවා ගිහිල්ලා දැන් කුකුල් මස් ඇවිල්ලා තියෙනවා දැන් නිකන් රෝස් කරගෙන කන්න එහෙමද තත්ත්වය? ඇයි මේ සහෝදරයෝ එහෙම කරන්නේ? ඒගොල්ලෝ ගල හොයලා බලන්න. ඉතින් එහෙම කරන්න පුළුවන් අපි තම කම නවසාගත්තු අය විතරයි. දෙකද? දෙවියන් වහන්සේට වෙන් කිරීම කරන්න බෑ. නැත්තම් එහෙම ආයෙත්. තම කම නසාගත්ත නැත්තම් වෙන් කිරීම කරන්න බෑ. රාජ්‍යෙට දෙන්න බෑ. ඒකට පළ උපදින්නෙත් නැහැ. ඒක සුද්ධ වෙන්නෙත් නැහැ. දෙකද? ඒ නිසා ඒකයි ඔබ ඒ වෙන් කරගත්තු දේ උන්වහන්සේ වෙනුවෙන් ඒක කරන්න. මොකද දන්නවද? යමෙක් තමාගේ අය ප්‍රධාන කොටම තමාගේම පවුලේ අය ආරක්ෂා නොකරන්නේ නම් ඔව් ඇදහිල්ල එපා කළේ. ඔව් ඇදහිල්ල එපා කරපු කෙනෙක් ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. ඔව් නොහැදිලි කාර්යකට වඩා නරකය. නොහැදිලි කාර්ය අර හින්දු අය අපි නොහැදිලි කාර්ය හින්දු අය එහෙම එහෙකටත් වැඩි නරකමයි. අයියෝ. දැන් මේ අපි කරන දේ දන්නව නේද? අපේ මේ එකමුතුව ඔබගේ හිත ඒකට මේ කොම්ප්‍රොමයිස් කරනවා අපි කියනවා කොම්ප්‍රොමයිස් අර ඒක ආගෙන නෑ නේද කියන්නේ මේක වඩන්න නැති වැඩක් නේද ගා වඩන්න අරක වෙන්න ඕන එහෙම හිතන්න වඩන්න අරක වෙන්න ඕන එහෙම හිතන්න මම නෙවෙයි මේ බයිබලේ කියන්නේ පාසාදලා කියනවා කියලා හිතන්න. ඉතින් අන්න ඒකයි අපි කිතුණු සභාව මොනවද කරන්නේ? අපි හැම කෙනෙක්ම වෙන් කරගෙන මේකට අපි දායක වෙන්නේ. මේ ආශිර්වාදයේ මහත් අති උතුම් දෙයක්. ඔබට ලැබෙන්නේ යන දෙයක්. ඒ හින්දා ඔබගේ සිත වෙනස් කරගන්න යන්න එපා. උන්වහන්සේට වෙන් කරගත්තු දේ උන්වහන්සේගේ රාජ්‍යයට එලෙසම ලැබෙන්න දෙන්න. හැබැයි ඔබ එහෙම කරේ නැත්නම් නොහැදිලි කාර්යයකට වඩා කාමරේ ඉන්න අනිත් එකාටත් වැඩි මොකෙක් කියන්නේ? කාමරේ ඉන්නේ මේගොල්ලෝනේ. ඇදලිවන්තය නෙවෙයි ඉන්නේ. කාමරේ ඉන්නේ අමුතු සෙට් එකක් නේ කාමරවල. ඒකටත් වැඩි නරකයි. දැන් එහෙමන වැඩක් නැහැ. එහෙනම් යක්ෂයාට හිත දෙන්නේ නැතුව මරන්න බෑ. ඔන්න මරණ තැනට ඇවිල්ලා තියෙනවා. අද ගෙදර ගිහිල්ලා නෙවෙයි මේ දැම්ම තඩි මිටියක් කරන් ඕකට ගහලා මරන්න දැන්. මොකද ඌ ඉන්න කන්නේ කරන්න බැරි. මරන්න දැන්. ඌ මරපු ගමන් පුළුවන් වෙනවා දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට දෙන්න සීසර්ගේ දේ සීසර්ට දෙන්න. ආමෙන්. හalleluya. අවසාන කොට මතෙව් 6:33 කටි කියන්නේ පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යයක් ධර්මිෂ්ඨකම සොයන්න මේ සියල්ල අර උඩ පදවල කතා කරන සියලුම දේවල් මොනවාද යේසුස් වහන්සේ මතෙව් 6 වෙනි පරිච්ඡේදෙම කතා කරන්නේ නුඹගේ හිසකේ පවා ගණන් කරලා තියෙනවා උන්වහන්සේ නොදැනුවත්ව නුඹගේ එක ගහක් අතරින් අද පීරන ගස් කීයක් වඩනවද? දැන් මේ කොණ්ඩේ පීරගෙන යනකොට ගස් කීයක් වඩනවද? ඔබ දන්නේ නේ උන්වහන්සේ දන්නේ. ගණන් කරලා තියෙන ගස්. ඒක ගණන් කරන දෙවියන් වහන්සේ කියනවා මේ කුරුල්ලෝ දිහා බලපල්ලා මුන් සීසාන්නේවත් අටු කොටු හදන්නේවත් නැහැ. නමුත් උන්වත් පියාණන් වහන්සේ පෝෂණය කරනවා. කුරුල්ලන්ට බැදී නුඹලා උන්වහන්සේට වටින්නේ නැද්ද? තම කමට මැරෙන්න පළමු කොට රාජ්‍යයක් ධර්මිෂ්ඨකම සොයන්න මේ සියල්ල නුඹලාට දෙනු ලබන්නේ. මොකක්ද මේ සියල්ල? කැමැති දේවල්. කුමක් කමුද කුමක් බමුද? කැමැති දේවල්. මතෙව් 6:25 එක මේක 6:33 කුමක් කමුද කුමක් අන්තිමද කුමක් බමුද කුමක් හදමුද
ඒ සියල්ල උන්වහන්සේ ගෙනල්ලා තියනවා ගලකින්. නුඹලා මගේ කැමැත්ත ඉස්සෙල්ලම කරනවා. දැක්කද? ඒ කැමැත්ත කරන්න පුළුවන් වෙන්නේ තම කම නසාගත්තු අයට විතරයි. ආමෙන්. හොඳයි. අපි පොඩි නමස්කාරයක් කරමු සිල්දරාම් ජේසු පිටයි.